හරි sorry ළමයි. හරි 31 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පහත් දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න පාරිභෝගිකයාට ඔහු ඇය තම නිවසේ හෝ කාර්යාලයේ සිටියදීම සේවය ලබාගත හැකිවීම. මේක අහන්නේ සාම්ප්‍රදායික වාණිජ්‍ය හා සැසඳූ විට ඊ වාණිජ්‍යයේ ඇති ප්‍රතිලාභ වන්නේ දැක්වෙන ඒවායින් කවරක්ද කියලා අහන්නේ. right එතකොට සාම්ප්‍රදායික වාණිජ්‍ය කියලා කියන්නේ මොකද්ද? විකිණීමේ මිලදී ගැනීමේ ක්‍රියාවලිය. right ඒක සාමාන්‍ය විදිහට සිද්ධ වෙන දෙයක්. ඊ වාණිජ්‍යයේ තියෙන එකම වෙනස අපි online purchase කරන එක. right එතකොට මෙතන කියලා තිනවා පාරිභෝගිකයා ඔහු අය තම නිවසේ හෝ කාර්යාලයේ සිටියදීම සේවය ලබාගත හැකිවීම. ඔව්. ඒක ඊ වාණිජ්‍යයේ එන එක විශේෂත්වයක්. මොකද සාමාන්‍ය වෙළඳාමේදී අපි අදාළ තැනට ගිහිල්ලා අදාළ සේවය ලබා ගන්න ඕනේ. right එතකොට මේක නිවැරදි කියලා අපිට අරගන්න පුළුවන්. ඊළඟට සංසරණ නෝට්ටු භාවිතයෙන් තොරව ගෙවීම කළ හැකිවීම. ඔව්. ඒකත් අපිට ප්‍රතිලාභයක් විදිහට අරගන්න පුළුවන්. ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරලා ට්‍රාන්ස්ෆර් එකක් පාවිච්චි කරලා right third party payment එකක් පාවිච්චි කරලා pay කරන්න පුළුවන් වීම. right ඊළඟට පාරිභෝගිකයා විශාල ජාත්‍යන්තර සේවා සම්පාදක පාදකයකට විවෘත වීම. ඔව්. මොකද දැන් online යනවා කියලා කියන්නේ එකම සර්විස් එක මිලදී ගන්න පුළුවන් නැත්නම් ලබා ගන්න පුළුවන් තැන් ගොඩක් එයාට විවෘත වෙනවා. ඒ කියන්නේ C කියන එකත් නිවැරදියි. සේවා සම්පාදකයා විශාල ජාත්‍යන්තර පාරිභෝගික පාදකයට විවෘත වීම. ඒකත් හරි. ඒ කියන්නේ කස්ටමර්ට සෙලර්ස්ලා ගොඩක් කන්ටැක්ට් කරගන්න පුළුවන්. සෙලර්ට කස්ටමර්ස්ලාත් ගොඩක් කන්ටැක්ට් කරගන්න පුළුවන් ලෝකයේ වටේම. ගෙවීම් වල ආරක්ෂාව සෑම විටම සහතික කරනු ලැබීම. අන්න එතන පොඩි ඩවුට් එකක් තියෙනවා. මොකද ගෙවීම් වල ආරක්ෂාව සෑම විටම සහතික කරන්නේ ඒක ආරක්ෂාව සහතික කරන වෙබ් අඩවි හරහා පමණයි ඒක සිද්ධ වෙන්නේ. right? ඒක fake වෙබ්සයිට් එකක් හරි එහෙම නැත්නම් සමහර වෙලාවට ඔය phishing වගේ attacks වලදී ඒ ගෙවීමට අදාළව තියෙන තොරතුරු ගෙවීම කියන දේවල් අනතුරට ලක් වෙන්න පුළුවන්. ඒකට E කියන කෙනා අපිට අරගන්න බෑ. ඒක නිසා 31ට අපිට 4 කියලා උත්තරය අරගන්න පුළුවන්. right මේක ගැන ගැටලු තියෙනවා නම් අහන්න ළමයි. 31ට පස්සේ 32 මාර්ගගත සේවා පිළිබඳව පහත දැක්වෙන ප්‍රකාශ සලකන්න. online services පාරිභෝගිකයාට මාර්ගගත සේවා ප්‍රවේශ වීමේ හැකියාව තිබිය යුතුය. පාරිභෝගිකයාට මාර්ගගත සේවා ප්‍රවේශ හැකියාව තිබිය යුතු වීම. ඔව් online service එකක්නේ. online service එකක් කියලා කියන්නේ service එක provide කරන කෙනාත් service එක receive කරන කෙනාත් service එක ලබා දෙන කෙනා සහ ලබා ගන්නා කෙනා දෙන්නම මාර්ගගතව සම්බන්ධ වෙන්න ඕනේ. ඒතර එහෙන් බැලුවම පාරිභෝගිකයාට මාර්ගගත සේවා ප්‍රවේශ හැකියාව තිබිය යුතු වීම. right එතකොට ප්‍රශ්නය අහන්නේ මාර්ගගත ඇනවුමකදී අත්‍යවශ්‍ය වන්නේ කවරක්ද? ඒතර පාරිභෝගිකයාට මාර්ගගතව එන්න පුළුවන් වෙන්න ඕනේ. B කොටස පාරිභෝගිකයාට ගෙවීම් කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික යාන්ත්‍රණයක් තිබිය යුතු වීම. දැන් මේ අද කාලේ තත්ත්වය අනුව බැලුවම ඔයගලන්ට cash on delivery කියන ඔප්ෂන් එකත් ඔලුවට එන්න පුළුවන්. හැබැයි මෙතනදී මාර්ගගත සේවාව ලබා ගැනීම කියන එකටම ස්ටික් වෙලා ඉන්න එක තමයි ළමයි හොඳ. right මොකද දැන් online කියන එක විවිධ මොඩ්ස් වලින් ඕගලන්ට ඇවිල්ලා තියෙනවා. right ඒකත් එක්ක ඕගලන්ගේ ඔළුව සමහරලාට මෙතනදී වෙනස් වෙන්න පුළුවන්. අපිට cash on delivery එක කරන්න පුළුවන් online order කරලා කියලා. right නමුත් මෙතන totalම online scenario එකක් ගැන කතා කරනවා කියන තැනින්ද තමයි උත්තරේ ඒගොල්ලෝ හරි ගස්සලා තියෙන්නේ. ඒතර පාරිභෝගිකයාට ගෙවීම් කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික යාන්ත්‍රණයක් තිබිය යුතු වීම කියන එකත් හරි. cash on delivery වගේ එකක් මෙතනට ගාව ගන්න දැන් අද කාලේ හැටියට ගැලපෙනවා. නමුත් තනිකරම මාර්ගගත ගනුදෙනුවකදී cash on delivery කියන එක අපිට ලබා ගන්න බෑ. ඒක නිසා ඉලෙක්ට්‍රොනික යාන්ත්‍රණයක් තිබිය යුතුයි. කිසියම් භාණ්ඩයක් සඳහා ඇනොම් කරන විටකදී පාරිභෝගිකයාගේ අනන්‍යතාවය තහවුරු කළ යුතු වීම. අනන්‍යතාවය තහවුරු කිරීම කියන එක අත්‍යවශ්‍ය සේවාවක් නෙවෙයි. right අත්‍යවශ්‍ය සේවාවක් නෙවෙයි. නමුත් මෙයාව දැන් අපි ඩිලිවර් කරනවා නම්
අපි අපේ ඇඩ්‍රස් එකට භාණ්ඩ ටික ගෙන්නවා ගන්නවා නම් අපි ඇඩ්‍රස් එක නම කියන දේවල් ඩෙන්ටි කාඩ් නම්බර් එක ඒ වගේ අපේ හැම ඩීටේල් එකක්ම නොදුන්නට අඩුම තරමේ අපිට ඇඩ්‍රස් එකයි ඊමේල් ඇඩ්‍රස් එකකුයි නමයි ඉදිරිපත් කරන්න වෙනවා. රයිට්. එතකොට ඒ කියන්නේ අනන්‍යතාවය යම් ආකාරයකින් තහවුරු වීමක් සිද්ධ වෙනවා. රයිට්. ඒක නිසා තුන්වෙනි එකත් අපිට අරගන්න පුළුවන්. රයිට්. සේවාදායකයා මාර්ගගතව සේවා සැපිය යුතු වීම. මෙහෙම මෙතනදී මෙන්න මේකට ස්ටික් වෙන්න ඕන ළමයි. මාර්ගගත ඇනවුමකදී කියන එකට සම්බන්ධව කතා කරලා තියෙන්නේ. ඔන්ලයින් ඕඩර් එකක්. රයිට්. එතකොට සේවාදායකයා මාර්ගගත සේවා සැපිය යුතු වීම කියන එක අනිවාර්ය සාධකයක් විදිහටම අපිට සෙටල් කරගන්න අවශ්‍ය නැති වෙන්න පුළුවන්. රයිට්. හැබැයි මෙතනදී ඔන්ලයින්ම සර්විස් එකක් විදිහට කතා බහ කරොත් රයිට්. දැන් ප්‍රශ්නේ කියලා තියෙනවා මාර්ගගත සේවා ගැන විතරක් කියන එක ප්‍රශ්නේ පොඩ්ඩක් ස්ට්‍රික් කරලා තියෙනවා මාර්ගගත සේවා. රයිට්. එහෙම වුණාම භාණ්ඩය කියන එක පොඩ්ඩක් ගැටලු සහගත වෙනවා. ඔව්. ඔතන මාර්ගගත සේවාවක් කියලා ඉසුරු සාමාන්‍යයෙන් කතා බහ කරන්නේ D part එක සේවාදායකයා මාර්ගගත සේවා සැපිය. දැන් මේ වගේ බොහොම සරල වර්ගගතව ඉසුරු අපිට පුළුවන්නේ දැන් Microsoft එකෙන් අපිට පුළුවන් activation key එකක් purchase කරන්න. ඒතර අපි customer විදිහට අපි online තමයි activation key එක purchase කරන්නේ. ඒතර ඒගොල්ලෝ activation key එක අපිට secured email එකක් හරි නැත්නම් අපේ private email එකට හරි email කරන්න පුළුවන්. right. එතකොට මම භාණ්ඩය ඇනවුම් කරන්නෙත් මාර්ගගතව මට සේවාව ලබා දෙන්නෙත් මාර්ගගතව. right. ඒතර මම ඒ activation key එක පාවිච්චි කරලා මගේ Windows active කරගන්න. right. එතකොට එතනදී පාරිභෝගිකයා ඕඩර් කරනවා මාර්ගගතව සේවාදායකයා මාර්ගගතව සේවාව ලබා දෙනවා. right. transaction එක සිද්ධ වෙන්නේ නැත්නම් payment එක සිද්ධ වෙන්නේ මාර්ගගතවම තමයි. right. එතකොට ඒක නිසා අපිට D නිවැරදි කියලා අරගන්න පුළුවන්. right. මේ අනන්‍යතාවය තහවුරු කරනවා කියන එක ටිකක් 50-50 type එකක් තියෙන්නේ. right. ඒක නිසා ඒ ගැන ඔළුවේ තියාගෙන යමු අපි. ඊ කොටසේ කියනවා පාරිභෝගිකයා සහ සේවාදායකයා යන දෙදෙනාම එකම භූගෝලීය ප්‍රදේශයක සිටිය යුතුයි. පැහැදිලිවම මේක වැරදි. right. එතකොට ඊ තියෙන උත්තර අපිට අස් කරන්න පුළුවන්. 4 වෙනි උත්තරේ එපා, 5 වෙනි උත්තරේ එපා. right. 1 2 3 කියන උත්තරවල A හා B පමණ කියන එක තියෙනවා. ABC පමණ කියනවා, ABD පමණ කියලා කියනවා. 32 මොකක්ද උත්තරේ කියලා තියෙන්නේ? උත්තරේ 3 විදිහට ඒගොල්ලෝ අරගෙන තියෙනවා. right. 3 කියලා කියන්නේ A B හා D පමණි. ඔව්. එතකොට අර කිසියම් භාණ්ඩයක් ඇනවුම් කරන විටකදී පාරිභෝගිකයාගේ අනන්‍යතාවය තහවුරු කළ යුතු වීම කියන එක ඒගොල්ලෝ වැරදි ගොඩට දාලා තියෙන්නේ. හැබැයි එතනදී අනන්‍යතාවය කියන එක identity එක කියන එක සම්බන්ධයෙන් නම් කියන්නේ NIC නම්බර එකක් ඒ සම්බන්ධයෙන් දෙයක් තහවුරු කිරීමක් වගේ දෙයක් සිද්ධ නොවුනට කොතනටද ඩිලිවර් වෙන්න ඕනේ කාටද ඩිලිවර් කරන්නේ මොන නමට දෙන්නේ කියන එක ඔන්ලයින් සර්විස් එකකදී ගොඩාක් දුරට බලනවා නේද? අපි ඊමේල් එකකින් ගෙන්න ගන්න ඕනත් අපි ඊමේල් ඇඩ්‍රස් එකක් උමනා වෙනකොට ඒකත් එක්තරා ආකාරයක අනන්‍යතාවය ප්‍රකාශ කිරීමක්. නමුත් අර NIC එකක් වගේ එකක් national identity card එකක් නැත්නම් අනන්‍යතාවය තහවුරු කරන ලියවිල්ලක් කියන එක උතනදී ගනුදෙනු නොවන නිසා මේගොල්ලෝ C part එක වැරදි කියලා සලකා බලන්න පුළුවන්. ඒතර වඩාත් හොඳ උත්තරයක් විදිහට යන්න වෙන්නේ 3 වෙනි උත්තරේ තමයි. right. මේ වගේ ප්‍රශ්න ටිකක් tricky.
සහ ප්‍රශ්නේ පැහැදිලිව ඇහිීමක් පේපර් එක පැත්තෙන් සිද්ධ වෙන්න ඕන දෙයක්. ඒක පේපර් එකත් එක්ක හිමින් ඉස්සරහට එනකොට ඒ දේවල් ටික ඩෙවලොප් වෙනවා. ඔයගලන්ට තේරෙයි දැන් 2019 20 වගේ කරනකොට. ඔව් ඉසුරු යූසර් නේම් එක අහනවා. ඒකයි මම කිව්වේ දැන්. ඔතනදී මෙහෙම දෙයක් වෙන්න පුළුවන් ඉසුරු අපිට යූසර් නේම් එක කියන එක අපේම නම නොවෙන්න පුළුවන්. right business එකට issue වෙච්ච credit card එකක් වෙන්න පුළුවන්. නැත්නම් තව කෙනෙක්ගේ credit card එකකින් අපි pay කරනවා වෙන්න පුළුවන්. එතකොට අර පාරිභෝගිකයාගේම අනන්‍යතාවයද කියන තැන questions එනවා. right ඒක නිසා තමයි ඒගොල්ලෝ A B හා D කියන තැනට යන්න ඇත්තේ. නමුත් ඒක අර මම එකයි කිව්වේ 50 වගේ තියන්න පුළුවන් තැනක් කියලා. ඒ තරම්ම හොඳ ප්‍රකාශයක් නෙවෙයි. right දැන් 2020 මේ කියන්නේ මේ දවස්වල අහන papers වල ඔයගලන්ගේ පහුගිය papers බලුවොත් ওই දේවල් ගොඩාක් clear වෙලා තියෙනවා. බොහොම straight ඒගොල්ලෝ ප්‍රශ්න අහන එක සහ ප්‍රශ්නයක් clear කරගන්න එක සිද්ධ කරනවා. right හරි 33 හල් තියෙනවා. පහක් දක්වන ප්‍රකාශ සලකා බලන්න. මතකයෙන් කියවීමේ කාල පමාව නොගිනිය හැකි උපකල්පන කිරීම. මෙතන මේ ප්‍රකාශ ටික තියෙන්නේ වන්යුමාන් නිර්මාණ කරන ඉක්මවනසේ තාක්ෂණික වර්ධනය වළක්වන ලද්දේ පහත දැක්වෙන කවරක් විසින්ද. right වැළැක්වීම කියන්නේ වන්යුමාන් තාක්ෂණයෙන් එහාට හිතනවා කියන එක නතර කරපු සාධක. right එහෙම නැත්නම් ඕක අනිත් පැත්තට අපිට අරගන්න පුළුවන් වන්යුමාන් ආකිටෙක්චර් එකෙන් ඉස්සරහට හිතන්න අපි හේතු උනේ මොනවාද කියන එක. right එතෙන්දී අපි ඔය මේ මතක කියවීමේ කාලපමාව කියන එක latency කියන එක නොගිනිය හැකි කියන එක එහෙම සලකා නොබැලීම හොඳ නැහැ කියන තැන ඉඳලා තමයි වන්යුමාන් එකෙන් ඉස්සරහට යන්නේ. right මතකයෙන් යමක් කියවන්න යන පුංචි කාල ප්‍රමාණයක් ඒක අවශ්‍ය නැහැ කියලා තිබ්බ මතය දුර්මතයක් නැත්නම් එහෙම නොසලකා හැරීමක් නොකළ යුතුයි කියන තැන ඉඳලා තමයි ඉස්සරහට යන්නේ. එතකොට මේ නොගිනිය හැකියි උපකල්පනය කිරීම මේක වළක්වීමට හේතුවක් වුණා. right එහෙම වුණාම අපිට මේ A කියන එක ගන්න පුළුවන් වන්යුමාන් එකෙන් ඉස්සරහට හිතන එක නතර කරපු ෆැක්ට් එකක් තමයි මේ latency කියන එක නොගිනිය හැකි කියලා උපකල්පනය කිරීම. right ඊළඟට දූරාවලි ස්මරණ ව්‍යුහ hierarchical memory structure භාවිතා කිරීම. hierarchical memory structure එකක් තමයි අපි අදටත් කතා බහ කරන්නේ. right ඒ කියන්නේ උඩම registers ඉන්නවා. ඊළඟට cache memories level 1 level 2 level 3 cache memory levels ටිකට පස්සේ random access memory එක ඊට පස්සේ secondary storage එක කියන hierarchical memory structure එකක් තමයි. නැත්නම් දූරාවලි ස්මරණ ව්‍යුහයක් තමයි අපි අදටත් memory ගැන කතා කරනකොට කතා කරන්නේ. ඒක මේ වන්යුමාන් වලින් ඉස්සරහට කතා බහ කිරීම වළක්වපු සාධකයක් නෙවෙයි. right ඒක නිසා අපිට B කියන එක සාධකයක් විදිහට ගන්න බෑ. මොකද මතකයේ දූරාවලි එකට අදාළ වෙනවා කියන එක වන්යුමාන් ආකිටෙක්චර් එකට බලපෑමක් කරන්නේ නැහැ. වන්යුමාන් ආකිටෙක්චර් එක මතකයිනේ. ඉන්පුට්ස් තියෙනවා. මෙමරි එකට ඉන්පුට්ස් ටික එනවා. ස්ටෝරේජ් වලින් ප්‍රෝග්‍රෑම්ස් උත් මෙමරි එකට ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඒකෙන් රෙජිස්ටර්ස් වලට යනවා CPU එකේ තියෙන. රෙජිස්ටර්ස් වලින් ALU එකට යනවා. එක්සිකියුට් වෙනවා. ප්‍රතිඵලය ආයි රෙජිස්ටර්ස් වලට හම්බෙනවා. රෙජිස්ටර්ස් වලින් ඒක ප්‍රධාන මතකයට දෙනවා. ප්‍රධාන මතකයෙන් ඒක ද්විතීක මතකයක ස්ටෝරේජ් එක ස්ටෝර් කරන්න පුළුවන්. නැත්නම් output device එකක් කරහා output කරන්න පුළුවන්. right ඔය පුංචි diagram එක තමයි වන්යුමාන් ආකිටෙක්චර් එක කියලා කියන්නේ. right අපි ඕක ඕම සරලව ඇඳනේ input ඊළඟට මෙතන memory components පෙන්නලා right ඔයගොල්ලන්ට පින්තූර පෙන්නන්න නේද ඒක වඩා ලේසි සමහර අයට අමතක නම් මතක් කරගන්න පුළුවන්. right මේ තියෙන වන්යුමාන ආකෘතිය. right එතකොට මේකේ ආදාන තියෙනවා. එකකින් ප්‍රධාන මතකයට
data හම්බ වෙනවා. ඒකෙන් registers වලට එනවා. registers වලින් ALU එකට දෙනවා. ALU එකේ සකසන දේ නැවත registers වලට දෙනවා. ඒ registers ඊට පස්සේ ඒක ප්‍රධාන මතකයට යවනවා. ඊට පස්සේ පුළුවන් ද්විතීක මතකයට save කරන්න. සහ ප්‍රධාන උපක්‍රමයකින් නැත්නම් ප්‍රධාන output device එකකින් output කරන්න පුළුවන්. ඕක තමයි on Newman architecture එක කියලා අපි කතා බහ කරන්නේ. right සාමාන්‍ය පරිගණකයක සිද්ධ වෙන ක්‍රියාවලිය. නමුත් අපි නිව්ට්‍රෙන්ස් පාඩමේදී අන්තිමට කතා කරපු පාඩමේ කතා කරා මෙතනින් ඉස්සරහට යන්න හිතන on Newman architecture එකෙන් ඉදිරියක් ගැන හිතන්න. එතනිනුත් එහාට ගිහිල්ලා හිතන්න මොන සාධකද බලපෑම් කරේ කියන්නේ. right එතකොට එතනදී මම අර කලින් කිව්වා වගේ මේ මතකයෙන් කියවීමේ කාලපමාව කියන එක නොගිනිය හැකි කියලා උපකල්පනය කිරීම ගැටලුවක්. ඒක නිසා ඒක එහෙම නෙවෙයි කියලා හිතලා වැඩ කිරීම ඉස්සරහට යෑමේ එක පියවරක්. ඒ වගේම තමයි මේ processor එකේ තියෙන clock speed එක. ඒකේ සීමාව పూర్වයෙන් දැකීමට නොහැකි වීම. ඒ කියන්නේ processor clock speed එකේ හදන ටෙක්නොලොජි එකට අනුව අපිට හරියටම ස්පෙસિෆයි කරන්න බෑ මේ processor එක මෙන්න මේ කියන තැනට වෙනකම් වැඩ කරලා නතර වෙනවා කියන. අපිට කියන්න පුළුවන් වෙන්නේ ප්‍රශස්ත time එකකුයි maximum time එකකුයි. අපිට කියන්න බෑ මෙයා නිතරම මෙන්න මේ වේගයෙන් වැඩ කරනවා කියන එක. right ඔයගොල්ලෝ දැන් මේ computer එකේ specification එක ගත්තොත් right මේ taskbar එකට right click කරලා system වලට ගිහිල්ලා බැලුවොත් ඔයගලන්ට processor speed එක specification එක දීලා තියෙන්නේ මෙන්න මෙහෙම. right මේකේ තියෙන්නේ මගේ තියෙන විදිහට නම් CPU at 1.6 GHz ඊළඟට 2.11 GHz. ඕකෙන් කියන්නේ 1.6 තමයි එයාගේ optimal speed එක කියලා අපි කියන්නේ. කියන්නේ ප්‍රශස්ත වේගය කියලා කියනවා. වැඩිපුර කාලයක් වැඩ කරන්න පුළුවන් වේගය. 2.11 කියලා කියන්නේ එයාගේ maximum capability. right? හැබැයි මේ දෙකෙන් තීරණය වෙන්නේ නැහැ මෙයා නිතරම 1.6 වැඩ කරනවා නැත්නම් නිතරම 2.1 වැඩ කරනවා කියන එක තීරණය වෙන්නේ නැහැ. මෙතන අපිට හරි සීමාවක් කියන්න බෑ. අපි රේන්ජ් එකක් කියන්නේ. right? ඔන්න ඔය හේතුවත් on Newman architecture එකෙන් ඉස්සරහට ගිහිල්ලා හිතන්න හේතුවක් වුණා. මොකද මේ මෙහෙම ස්පීඩ් රේන්ජ් එකක් තියෙනකොට අපිට හරි කැල්කියුලේෂන් එකකට යන්න බෑ process එකකට ඇත්තටම කොච්චර කාලයක් ගත වේද කියන එක. මොකද එයා 1.6න් වැඩ කරන්නත් පුළුවන් 1.7න් වැඩ කරන්නත් පුළුවන් 2.1කින් වැඩ කරන්නත් පුළුවන්. ඒ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒතර ඒක හරියට නිර්ණය කරගන්න බැරි වීමත් on Newman architecture එකෙන් ඉස්සරහට ගිහිල්ලා මේක තව වැඩි දියුණු කළ යුතුයි කියන තැනට එන්න හේතු සාධක වෙනවා. right ඒක නිසා C කියන එකනත් නිවැරදි. හරි උත්තරේ විදිහට අපිට අරගන්න වෙන්නේ A හා C පමණි කියන උත්තරේ. right 33ට ඔව් පහ තමයි උත්තරේ. ඊළඟට 34 පහක් දැක්වෙන පරිගණක යෙදුම් සලකන්න. සංචාරකයින්ට ඔවුන් දැනට සිටින ස්ථානයේ පදනම් කර ගනිමින් මඟ පෙන්වීම. ubiquitous computing ගැන අහලා තියෙන ළමයි මේක out of syllabus. ඒක නිසා මේ ගැන වද වෙන්න ඕනේ නැහැ. සාර්වත්‍රික ආගණනය කියන එක දැන් නැහැ syllabus එකේ ඔයගලන්ගේ. ඒක නිසා ඒක අතහැරලා දාන්න. 34 ගැටලුවක් නැහැ. 35 ඔව් 35 අහලා තියෙන්නේ බොහොම සරල ප්‍රශ්නයක්. පද්ධති සංවර්ධන ක්‍රමවේදය කියන්නේ system development life cycles මොනවද කියලා අහලා තියෙන්නේ. models. අපි models කීපයක් ඉගෙන ගත්තනේ. නේද? ඒ model set එකේ අපි කතා කරා rapid application දියැලි ආකෘතිය ගැන කතා කරා. right ඊළඟට සර්පිලාකාර ආකෘතිය ගැන කතා කරා. මෙයා එක ආකෘතියක් මෙයා එක ආකෘතියක්. මේ ව්‍යුහගත හා වස්තු නැඹුරු object oriented කියන දෙන්න අපි කතා කරේ methodologies විදියට. කියන්නේ ක්‍රම වේද ගැන නැත්නම් මොඩල ගැන නෙවෙයි මෙතන මේ පාවිච්චි කරලා තියෙන වචනේ එච්චර හොඳ නැහැ.
මේගොල්ලෝ අහන්නේ ඇත්තටම මොඩල්ස් ටික ගැන. ක්‍රමවේද නෙවෙයි. එතකොට ඒක මොඩල කියලා නමට එන්න ඕනේ. නමුත් ඒක ඒ නිසාම ඕගලන්ගෙන් ගිලිහෙන්න පුළුවන් ප්‍රශ්නෙට තියෙන උත්තරේ right මේක අහුවනම් හොඳයි පද්ධති සංවර්ධන මොඩලයන් මොනවාද කියලා. right ක්‍රමවේද නැතු. මොකද object oriented and structured කියලා කියන්නේ methodologies කියන එක. ඕක අපි system lesson එක කතා කරනකොට system development life cycle එක පටන් ගන්න කලින් අපි ඕක ගැන කිව්වා. නේද? මෙන්න මෙතන මේ තියෙන්නේ පද්ධති සංවර්ධන ක්‍රමවේද. right ඇත්තටම ක්‍රමවේදය කියන එක කියලා කියන්නේ methodology කියන එකත් එක්ක යන එක. right කලින් කතා කරේ ආකෘති. ඒ නිසා ප්‍රශ්නය අහන්න තිබ්බ ඇත්තටම ආකෘති කියලා. ක්‍රමවේද පැත්තෙන් අරගත්තොත් ක්‍රමවේද දෙකක් අපි කතා කරනවා. විවගත ක්‍රමවේදය වස්තු නැඹුරු ක්‍රමවේදය කියලා. ආකෘති පැත්තෙන් ගත්තොත් තමයි අපි ඔය ආකෘති ටික කතා කරේ නේද? waterfall model එක right දියලි ආකෘතිය සර්පිල ආකෘතිය ඊළඟට සුචල්‍ය ආකෘතිය agile method right ඊළඟට මූලාකෘතිකරණය සහ ශීඝ්‍ර දියුම් සංවර්ධනය කියන එක right ඉතින් එතන ප්‍රශ්නේ තියෙන විදිහ ඕගලන්ට ටිකක් අසාධාරණයි මුල්ම දවස්වල මුල්ම පේපර් එකේ අහපු ප්‍රශ්න නිසා ඔය සිංහල ටර්ම්ස් ගැන පොඩි ගැටලු තියෙනවා. මෙතනදී මේගොල්ලෝ උත්තරේ විදිහට අරගෙන තියෙන්නේ දියෑලි සල්පිලාකාර සහ ශීඝ්‍ර යෙදුම් සංවර්ධනය කියන ඔය ක්‍රමවේද තුන. right නැත්නම් මොඩල්ස් තුන. right ඒක නිසා තමයි ඔකට BCD කියන උත්තරේට ලකුණු දීලා තියෙන්නේ. right 36 අන්තර්ජාලය පිළිබඳව පහදක් වෙන ප්‍රකාශ සලකන්න. අන්තර්ජාලය යනු ජාලවල ගෝලීය ජාලයකි. ඔව් ඒක හරි. අපි සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් එක කියලා කියන්නේ network of networks කියලා අපි කියනවා. ජාලවල ජාලයක්. right අන්තර්ජාලය හා සම්බන්ධ වන පුද්ගලයන්ට හා සංවිධාන වලට අන්තර්ජාලයේ හවුලේ පරිහරණය කරනු ලබන විශාල තොරතුරු ගබඩාවකට ප්‍රවේශ විය හැකිය. ඔව් ඒක කරන්න පුළුවන්. අපි සර්ච් එන්ජින් එකක් කරහා කරන්නේ මොයේදී right එතකොට ඉන්ටර්නෙට් පාවිච්චි කරන කෙනාට තමයි මේ ෆැසිලිටි එක හම්බෙන්නේ. W3C යනු අන්තර්ජාලයේ භාරකාරත්වයයි. භාරකාරත්වය නෙවෙයි. right අන්තර්ජාලය කළමනාකරණය කරන්න W3C කියන අය උදව් වෙනවා. World Wide Web Consortium කියන ආයතනය. ඒක ස්වේච්ඡාවෙන් එකතු වෙලා වැඩ කරන පිරිසකගේ එකතුවක්. right ඒක නිසා භාරකාරත්වයක් අපිට දෙන්න බෑ කාටවත්. ඒක නිසා අපිට C නිවැරදි උත්තරයක් විදිහට ගන්න බෑ. දත්ත බාගත හැක්කේ ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් මගින් පමණි. right ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් එකක් සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරනවා ගොඩක් වෙලාවට data upload එකක් කරන්න. right data download එකකදී FTP එකක් අපිට උදව් වෙන අවස්ථා තියෙනවා. නමුත් FTP කියලා කියන්නේ සම්පූර්ණයෙන් අපේ data downloading වලට උදව් කරන කෙනෙක් නෙවෙයි. කියන්නේ එයාගෙන් විතරක්ම කරගන්න පුළුවන් කියන කතාව නෙවෙයි අපි කියන්නේ. අපිට HTTP හරහා වුණත් data download කිරීම කරගන්න පුළුවන්. download කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ. දැන් ගොඩක් කට්ටිය download කියන එක ඔළුවට දාගෙන තියෙනවා මේ ඉන්ටර්නෙට් වල තියෙන එක කම්පියුටර් එකේ සේව් කරගන්නවා කියන මතය. right ඒකත් downloading තමයි. web page එකකට data load වෙනවා කියන එකත් downloading method එකක් තමයි. right මොකද server එකේ තියෙන details ටික browser එකට download වෙන එක තමයි web page එක load වෙනවා කියන්නේ. එතකොට website එකේ මොකක් හරි resource එකක් තියලා උදාහරණයක් විදිහට PDF file එකක් තියලා PDF file එක download කරගන්නවා කියන එකත් downloading වලට අදාළයි. ඇත්තටම ඒ downloading වලදී FTP කියන එක අපිට උදව් වෙනවා. file transfer protocol කියන එක. right නමුත් FTP කියලා කියන්නේ තනිකරම downloading දෙයක් නෙවෙයි. ඔව් stream වෙනවා කියන එකත් downloading වලට අදාළ දෙයක්. right ඒ කියන්නේ අපි YouTube වීඩියෝ එකක් බැලුවත් live stream එකක් බැලුවත් ඕනම දෙයකදී
data down වීමක් තමයි එතනදි වෙන්නේ. right? ඒක නිසා FTP මගින් පමණි කියන එක අපිට නිවැරදි උත්තරයක් විදිහට අරගන්න බෑ. ඕනෑම අයෙකුට අන්තර්ජාලයේ තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීමට හෝ නව සේවා නිර්මාණය කිරීමට හෝ හැකි වේ. ඔව් මේක ජෙනරලි ගත්තොත් හරි උත්තරයක්. right? හේතුව තමයි අපි සාමාන්‍යයෙන් නේද අපි ඩයිනමික් වෙබ්සයිට්ස් පාවිච්චි කරනවා නම් උදාහරණයක් විදිහට සෝෂල් මීඩියා YouTube වගේ දේවල් පාවිච්චි කරනකොට අපිට පුළුවන් අපිට අවශ්‍ය දේ ප්‍රසිද්ධියට පත් කිරීම කරන්න. සහ අලුතෙන් සර්විසස් හදන්න. හැබැයි මෙතනදී අපේ නොවන දෙයක් අපේ නොවන තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම කියන එක කරන්න පුළුවන් නීති විරෝධී. right? ඒක නිසා E කියන එක සාමාන්‍යයෙන් නිවැරදි උත්තරයක් විදිහට අපිට අරගන්න පුළුවන් ඕනම අයෙකුට තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම කරන්න පුළුවන් පබ්ලිෂ් කරනවා කියන එක කරන්න පුළුවන් අලුත් සර්විසස් හදනවා කියන එක කරන්න පුළුවන් තමන්ගේ සර්විස් ලෙවල් එක අනුව ඒක ලීගල්ද ඉලීගල්ද කියන එක ගැන කතා බහ කිරීම වෙනම කතාවක්. right? ඒක නිසා අපිට E නිවැරදි උත්තරයක් විදිහට සලකන්න පුළුවන්. right? ඒ මත පදනම් වෙලා අපිට A B සහ E කියන උත්තර වලට යන්න පුළුවන්. right? දෙවෙනි උත්තරේ. හරි. එතකොට 36ට පස්සේ තියෙන්නේ 40. ඔව් මේ වෙනකන් කතා කරපු දේවල් ටික පැහැදිලිද ළමයි? right. 40 out of syllabus ළමයි JavaScript නැහැ දැන් syllabus එකේ 41ත් එහෙමයි out of syllabus XML නැහැ syllabus එකේ. right? ඒක නිසා මම කෙලින්ම 42 නෑ 42 ඉල්ලුවේ නෑ 43 කතා කරන්න කියලා තියෙනවා. ER සටහන් පිළිබඳව පහත් දක්වන ප්‍රකාශ සලකා බලන්න. ER සටහනක භූතාර්ථ entities සහ සම්බන්ධතා ඇත. ඔව්. ඒක බොහොම පැහැදිලිව හරියටම හරි. නිවැරදි එක මේගොල්ලෝ අහන්නේ. සියලුම සම්බන්ධතාවල ගණීයතාවය සෑම විටම එකට එක විය යුතුය. පැහැදිලිවම වැරදි. අපි දන්නවා ER diagram එකක එක එක ආකාරයේ cardinalities තියෙන්න පුළුවන්. භූතාර්ථවල භූතාර්ථවලට අනුලක්ෂණ තිබිය හැක attributes තියෙන්න පුළුවන් කියලා කියනවා. ඔව්. entities වලට attributes තියෙනවා. ඒවායි ද්විමේ සහ තෘතීය සම්බන්ධතා තිබිය හැක. ඔව්. ද්විමේ තියෙන්න පුළුවන්, තෘතීය තියෙන්න පුළුවන්, ඒකජ unary කියන එක තියෙන්න පුළුවන් සහ ප්‍රායෝගික විදිහට ගත්තොත් ඕනම relationship එකකට සම්බන්ධ ඕන තරම් entities ප්‍රමාණයක් සම්බන්ධ වෙන්න පුළුවන්. right? ඒ කියන්නේ මෙයාවත් නිවැරදි කියලා අපිට ගන්න පුළුවන්. right? ඒ අනුව උත්තරේ වෙන්නේ A C හා D පමණි කියන උත්තරය. right? 44 භාෂා පරිවර්තක පිළිබඳ පහත් දක්වන ප්‍රකාශ සලකන්න. ඔව්. ඒතර භාෂා පරිවර්තකයක් කියලා කියන්නේ high level languages වලින් උසස් මට්ටමේ ක්‍රම ලේඛන භාෂාවෙන් ලියපු program එකක් source code එකක් යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය කරන අය දෙන්නෙක් ඉන්නවා compiler සහ interpreter. right? සම්පාදක සහ අර්ථ වින්‍යාසක. compiler ට කියනවා සම්පාදක කියලා, interpreter ට කියනවා අර්ථ වින්‍යාසක කියලා. right? ඊළඟට assembly language එක machine code එකට පරිවර්තනය කරන කෙනාට අපි කියනවා assembler කියලා. right? එතකොට ඒ වගේම ක්‍රමලේඛන භාෂාවන් භාෂා පරිවර්තනය කිරීම interpreter කියන කෙනා කරන්නේ පේලියෙන්. right? නැත්නම් instruction එකෙන් instruction එක. compiler එහෙම නෙවෙයි, සම්පූර්ණ code එකම එකවර යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කිරීම සිද්ධ කරනවා. right? එතකොට 44 පළවෙනි මේ අහන්නේ සත්‍ය ප්‍රකාශය මේගොල්ලෝ අහන්නේ. ඒ ප්‍රකාශය අහනවා අර්ථ වින්‍යාසක මගින් සමස්ත ප්‍රභව ක්‍රමලේඛයම වස්තු ක්‍රමලේඛයේ බවට එකවර පරිවර්තනය කරනු ලැබේ. ඒක වැරදි. ඉන්ටර්ප්‍රිටර් නෙවෙයි ඒක කරන්නේ. ඒක කරන්නේ කම්පයිලර්. මේක කරන්නේ කම්පයිලර්.
සම්පාදක මගින් සමස්ත ප්‍රභව ක්‍රමලේඛයේම වස්තු ක්‍රමලේඛයේ බවට පරිවර්තනය කරනු ලැබේ. ඔව් ඒක හරි. ඔබ්ජෙක්ට් කෝඩ් එක කියලා කියන්නේ මැෂින් කෝඩ් එකම තමයි. හැබැයි මැෂින් කෝඩ් එකට වැඩිය පොඩි වෙනස්කමක් තියෙනවා. මොකද මැෂින් කෝඩ් එක කියන එක තනිකරම 1 සහ 0 ඔබ්ජෙක්ට් කෝඩ් එක කියන්නේ ටිකක් අතරමැදි කෝඩ් එකක් කියලා අපි කියනවා. ඔබ්ජෙක්ට් කෝඩ් එක අපිට එක මැෂින් එකකින් ඉඳලා තව මැෂින් එකකට ගෙනහිල්ලා එක්සිකියුට් කරන්න පුළුවන්. හැබැයි අපි පොදුවේ සලකනකොට ඔබ්ජෙක්ට් කෝඩ් එක කියලා කතා කරන්නේ මැෂින් කෝඩ් එකම කියලා තමයි අපි රිෆර් කරන්නේ. ඉහළ මට්ටමේ භාෂාවලින් ලියන ලද ක්‍රමලේඛ ආකෘතියක පරිගණකයක් තුළ ක්‍රියාත්මක කිරීම සඳහා භාෂා පරිවර්තක අවශ්‍ය නොවේ. අවශ්‍ය නොවේ නෙවෙයි අවශ්‍ය වේ. right? ඒක නිසා B පමණයි නිවැරදි උත්තරේ වෙන්නේ. right? 44ට උත්තරේ 2. right? 45 නෑ 6 නෑ 7 නැහැ 8 48 ගැන කතා කරන්න කියලා තියෙනවා. 48 කියන එක මම කිව්වා ඔයගලන්ට Python ප්‍රශ්න කරනකොටත් මේක අපිට මතක තියාගන්න ඕන වෙන තත්වයක් තියෙන්නේ. මේක searching and sorting techniques වලට අදාළව දෙයක්. right? ඒක නිසා මෙතන මම මේක විස්තර කර කර කතා කරන්න යන්නේ නැහැ. මේ තියෙන්නේ sorting algorithm එක. ඒකට ඔකේ උත්තරේ වෙන්න ඕනේ 2. right? ඒක අපිට අර කෝඩ් එක by heart කිරීමෙන් තමයි අපිට manage කරගන්න වෙන්නේ. hand trace කරන්න ගියොත් අපිට සෑහෙන වෙලාවක් යනවා ඔය වැඩේට hand trace කරන්න. right? ඒක නිසා ඕක 2 කියන එක අරගන්න. ඒ වගේම sorting techniques වලට Python tube එකේ අන්තිමටම තියෙන sorting පොඩ්ඩක් ඒක නැවත refer කරන්න. right? මේ වගේම ප්‍රශ්න 2012 තියෙනවා. ඊට පස්සේ අහලා නැහැ. ඒක නිසා මේ 2 පොඩ්ඩක් refer කරගෙන යන්න ළමයි. 49 අපි එක සැරයක් කතා කරා Python ඉවර වෙලා. නමුත් මම ආයෙ සැරයක් මේක විස්තර කරන්නම්. right? මෙතනදී කතා බහ වෙන්නේ කියන අපි කෝඩ් එක දිහා බැලුවොත් මුලින්ම අපිට හම්බෙනවා ලිස්ට් එකක්. ඊට පස්සේ ෆන්ක්ෂන් එකක් තියෙනවා මෙතන ඉඳලා මෙතනට රිටර්න් එකකුත් තියෙන. right? මේක user defined function එකක් නැත්නම් පරිශීලකයා විසින් හදපු ෆන්ක්ෂන් එකක්. මෙතන තියෙනවා print statement. right? එතකොට Pythonට මේක මේ කෝඩ් එක ක්‍රියාත්මක කරන්න කියලා කිව්වම Python මුලින්ම ක්‍රියාත්මක කරනවා යාට මුලින්ම හම්බෙන කෙනා. ඊළඟට ෆන්ක්ෂන් එක ක්‍රියාත්මක කරන්නේ නැහැ, එක්සිකියුට් කරන්නේ නැහැ. එයා ඒක කියවලා දැනුවත් වෙනවා මෙහෙම ෆන්ක්ෂන් එකක් තියෙන බව. ඊට පස්සේ ෆන්ක්ෂන් එක ඉවර වෙන්නේ return c statement එක ගාවින්. එතනට පහලින් තියෙන print function එක තමයි දෙවෙනියට execute කරන්නේ. එතකොට print function එක ඇතුලේ print කරන්න එනකොට යාට පේනවා මේක ඇතුලේ function එකකට call කරලා තියෙනවා. ඊට පස්සේ එයා හොයනවා fun කියලා function එකක් තියෙනවද? එතකොට හම්බෙනවා ඔව් fun කියලා function එකක් තියෙනවා. ඒකට එක පැරාමීටර් එකක් ගන්නවද? ඔව් එක පැරාමීටර් එකක් ගන්නවා. එහෙනම් මේ ෆන්ක්ෂන් එකට තමයි මේ කෝල් කරලා තියෙන්නේ. ඒ නිසා මේ data කියන එක්කෙනාව පාස් කරනවා a කියන පැරාමීටර් එක ගාවට. නැත්නම් data කියන එක්කෙනා a ට assign කරනවා. right? a කියන්නේ ළමයි. දැන් a කියන්නේ data කියන්නේ simple a කියන්නේ data කියන්නේ මේ එකම list එක. right? ඒ නිසා මම මෙයාට මේ පැත්තෙන් A කියලා දාගන්නවා. right? මොකද මේ A තියෙන තැනට data එක පාස් කරාම A එකත් assign වෙනවා. නැත්නම් A ට assign වෙනවා මේ කියන list එක. right? ඊට පස්සේ function එක ඇතුළට ආවම අපිට hand tracing පටන් ගන්න වෙනවා. right? මම පොඩ්ඩක් මේ data එක එළියෙන් ලියා ගන්නවා මේ මොනවාද indexes ටික දා ගන්න අවශ්‍ය වෙන නිසා. right? එතකොට data ඒ වගේම simple a කියලා කියන්නේ මේ තියෙන අගයන් ටිකමයි.
මේ වගේ ඉන්ඩෙක්සර්ස් වෙන්නේ පොසිටිව් ඉන්ඩෙක්සර්ස් තියෙනවා බිඳුව ළමයි තත්පරයක් right මම මෙතන මෙයාව ටිකක් ලොකුවට ලියා ගන්නවා මොකද අපිට hand tracing වලට ඒක පැහැදිලිව බලා ගන්න අවශ්‍යයි එතකොට ඉන්ඩෙක්සස් වෙන්නේ 0 1 2 3 4 ලිස්ට් එකක් ආවම ඍණ අගයන් වලින් යනවා නම් මෙයා ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 සහ ඍණ 5 right මයිනස් ටික උමනා වෙන්නේ නැහැ මේ ප්‍රශ්නෙට නමුත් මම මතක් වෙන්න සහ සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් කරනකොට ওই දෙක ටක් ගාලා ලියා ගන්න ළමයි මොකද අපිට හිතා ඉන්න බෑ මොකක්ද එක්කද අපිට වැඩ කරන්න තියෙන්නේ කියලා ලිස්ට් එකක් ආවොත් ටපල් එකක් ආවොත් ඉන්ඩෙක්සස් ටික ලියා ගන්න right හරි දැන් ෆන්ක්ෂන් එකට කෝල් කරයින් පස්සේ අපි ඉන්නේ ෆන්ක්ෂන් එක ඇතුලේ right ෆන්ක්ෂන් එක ඇතුලේදී සිද්ධ වෙන දේ තමයි මුලින්ම කියලා තියෙනවා i සහ c කියලා වේරියබල් දෙකක් තියෙනවා එයාට එක සහ a බිඳුව assign කරගන්න කියලා right එතකොට i කියන කෙනාට hand trace table එකේ එක line එකක් එන්න ඕනේ එයාට එක assign වෙනවා c කියන කෙනාට hand trace table එකේ තව column එකක් එන්න ඕනේ එයාට a බිඳුව කියලා කියන්නේ a වල බිඳුව කියන ඉන්ඩෙක්ස් එකේ තියෙන අගය ඒ කියන්නේ 5 assign වෙන්න ඕනේ ඊළඟට අහලා තිනවා while i කියන කෙනා len a වලට වඩා අඩුද len a කියලා කියන්නේ ළමයි a කියන index type variable එකට අදාළව ඒක ඇතුලේ තියෙන items ගන්න. එතකොට len function එක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ items ප්‍රමාණයක් තියෙන structure එකක් එක්ක විතරයි. එතකොට list එකක් වුණොත් list එකේ තියෙන item ගාන ගණන් කරනවා ප්‍රධාන item ගාන. tuple එකක් වුණොත් tuple එකේ ටික ගණන් කරනවා dictionary එකක් වුණොත් dictionary එකේ ටික ගණන් කරනවා. string එකක් වුණොත් string එකේ තියෙන characters ගාන ගණන් කරනවා. right එතකොට මෙතනදී a කියන list එකේ තියෙන items 5යි එතකොට len a කියන කෙනා සමාන වෙන්නේ 5ට right එකක් මම මෙතනින් ලියා ගන්නම් right එතකොට len a කියන්නේ 5යි right එතකොට while එකේ condition එක අහලා තියෙන්නේ i කියන කෙනා len a වලට වඩා කුඩාද ඒ කියන්නේ i කියන්නේ 1 කුඩාද 5ට වඩා ඔව් එහෙමනම් මේ if condition එක ඊළඟට බලනවා if එකේ කියනවා ai විශාලද c ට වඩා ai කියලා කියන්නේ a වල 1 a වල 1 i වලට තියෙන අගය 1නේ එතකොට a වල 1 කියලා කියන්නේ මෙයා එයාගේ අගය ඒ කියන්නේ එකම තමයි a වල 1 කියලා තැනට තියෙන අගයත් 1 එතකොට මෙතනින් අහනවා ප්‍රශ්නේ මොකද්ද 1 විශාලද 5ට වඩා කියලා c කියන්නේ 5 එතකොට ඒක එහෙම නැහැ ඒක නිසා මෙතන සිද්ධ වෙන්නේ i සමානයි i + 1 කියන තැනට යනවා එතකොට i වල අගය වැඩි වෙනවා 2යි කියලා right එතනට ආවම අපි ඉන්නේ while එකේ අග ඒක නිසා නැවත ගිහිල්ලා while එකේ condition එක check කරන්න ඕනේ
I check කරනවා I කියන කෙනා ලෙන්නේට වඩා කුඩාද? I කියන්නේ 2යි ලෙන්නේ කියන්නේ 5යි. තාම කුඩායි I ඇතුළට එනවා. A I larger than C. I කියන්නේ දැන් 2 ඒ කියන්නේ A වල 2 චෙක් කරන්නේ. ඒ කියන්නේ 23 හම්බෙන්නේ. දැන් අහන ප්‍රශ්නේ තමයි 23 කියන කෙනා 5ට වඩා විශාලද? C කියන්නේ 5යි. එතකොට ඒකට උත්තරේ ඔව්. ඔව් කිව්වම මේ ඉන්න කෙනා සිද්ධ වෙනවා. මේ ඉන්න කෙනා මොකද කියන්නේ? A වල I කියන අගය C ට assign කරගන්න කියලා. A වල I කියන්නේ A වල 2. A වල 2 කියන්නේ 23. එතකොට C වල අගය 23 කියලා එයාට අලුතෙන් හම්බ වෙනවා. 5 කියන එක නැති වෙනවා. I වල අගය එකකින් වැඩි වෙනවා. I 3යි. නැවත උඩට යනවා. ගිහිල්ලා චෙක් කරලා බලනවා I කියන කෙනා len A 3ට වඩා කුඩාද? I කියලා කියන්නේ 3 right sorry right I කියලා කියන්නේ 3 කියන කෙනා 5ට වඩා කුඩායි තාම ඒක නිසා ඒක true ඊට පස්සේ එනවා if condition එකට if condition එකේ a වල I කියන්නේ a වල 3 a වල 3 කියන්නේ උත්තරේ 10 එතකොට 10 විශාලද දැන් බලන්නේ 5 නෙවෙයි ළමයි C කියන කෙනාගේ අගය වෙනස් වුණා දැන් C ඉන්නේ 23 එතකොට 23ට වඩා 10 විශාලද කියලා බලනවා නැහැ ඒක නිසා මෙයාව සිද්ධ වෙන්නේ නැහැ I වල අගය එකකින් වැඩි වෙනවා 4යි I කියන කෙනා len A ට අඩුද කියලා බලනවා 4 5ට වඩා අඩුයි ඔව් එහෙනම් if එකට යනවා A වල I A වල 4 A වල 4 කියන්නේ ඍණ 3 ඍණ 3 විශාලද කියලා බලනවා 23ට වඩා. තාමත් නැහැ. ඒක නිසා මෙතනට යන්නේ නැහැ. I වලගේ වැඩි වෙනවා 4 ඉඳලා 5ට. ඊට පස්සේ ගිහින් චෙක් කරලා බලනවා කන්ඩිෂන් එක ඕකේද කියන එක while එකේ. එතකොට 5 කියන කෙනා 5ට වඩා කුඩා නැහැ. 5 කියන කෙනා 5ට සමානයි. ඒක නිසා උතනින් iteration එක නතර වෙනවා. right? නතර වුණයින් පස්සේ එන්නේ මෙන්න මේ return C කියන statement එක ගාවට. function එක ඇතුලේ තියෙන අන්තිම statement එක. එතකොට C ව තමයි return කරන්නේ. C කියන්නේ කවුද? මේ වෙලාවේ C ගේ අගය 23යි. එතකොට මේ return කරන C මෙන්න මේ print statement එක උඩට ඇවිල්ලා වැටෙනවා. right? ඒ කියන්නේ C ව print කරන්න කියලා Nokia කියනවා. ඒක නිසා උත්තරේ 23යි. පැහැදිලිද ළමයි? right. හරි 50 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද output එක කියලා කතා කරන්න අපි මේක ගැන කතා කරා කලින් මම ටක් ගාලා මතක් කරන්නම්. පළවෙනි line එකෙන් සිද්ධ වෙන්නේ input.txt කියන ෆයිල් එක ඕපන් වෙනවා read කිරීම සඳහා පමණක් කියවීම සඳහා පමණක් input.txt තමයි මෙතන තියෙන්නේ right first එක දුන්නායින් පස්සේ cursor එක මෙන්න මෙතනට connect වෙලා දැන් read කරන්න බලාගෙන ඉන්නවා දෙවෙනි line එකෙන් වෙන්නේ output.txt කියන ෆයිල් එක ඕපන් වෙනවා write කරන්න බලාගෙන එතකොට output.txt අපි හිතුවොත් මෙහෙම වෙන තැනක තියෙනවා කියලා. දැන් මේක ඕපන් කරගන්නවා. ඒක ඇතුලේ මොනවා හරි content එකක් තියෙනවා නම් ඒක තනිකරම මකලා දානවා. මකලා දාලා cursor එක මුල ඉඳලා තියාගන්නවා ලියන්න බලාපොරොත්තු වෙන්න. ඊළඟට මේ line එකෙන් කියනවා line කියන variable එකට F1 කියන ෆයිල් ඔබ්ජෙක්ට් එකට අදාළ ෆයිල් එක කියවලා ෆයිල් එකේ පළවෙනි ලයින් එක කියවන්න. read line කියන කෙනා ඉන්නේ ෆයිල් එකක තියෙන content එක line by line කියවන්න. පේලියෙන් පේලිය කියවන්න. right read කියන කෙනා තමයි එක්ක යම් කිසි characters ගන්න නැත්නම් ෆයිල් එකේ අවසානයේ වෙනකම්ම කියවීම සිද්ධ කරන්නේ. එතකොට මේ
තුන්වෙනි පේලියේදී input.txt කියන කෙනාගේ පළවෙනි line එක line කියන variable එකට assign කරගන්නවා. මේ කියන කෙනාට assign කරගන්නවා. right? ඕක assign වෙන්නේ එක ලොකු string එකක් විදිහට. right? ඒ කියන්නේ මෙයා මෙතනට assign වෙනකොට ඉන්නේ මෙන්න මෙහෙම. නිමල් කමා 30,60 ඔන්න ඔය වගේ එක තනි string එකක් විදිහට තමයි එන්නේ right එතකොට ඔය නිමල් කමා 30,60 කියන එක්කෙනාගේ ඉස්සරහින් පිටිපස්සෙන් හිස්තැන් එහෙම තිබ්බොත් ඒ හිස්තැනුත් එක්කම තමයි එන්නේ right ඊළඟට while හතරවෙනි line එකේ කියනවා while line line කියන කෙනා ගාව තියෙන string එකක් කියලා අපි දැන් දන්නවා. while condition එකක් ඇතුළට අපි variable එකක නමක් විතරක් දැම්මොත් Python check කරලා බලනවා variable එකට බිඳුවට සමාන නොවන අගයක් තියෙනවාද කියලා. Python වල බිඳුවට සමාන වෙන අගයන් තියෙන්නේ දෙකයි. එකක් තමයි බිඳුව කියන සංඛ්‍යාත්මක අගය. අනිත් එක තමයි false කියන අගය. right බිඳුව හෝ false නෙවෙයි නම් උතන තියෙන්නේ right ඊට පස්සේ ෆයිල් සම්බන්ධයෙන් ගන්නකොට ෆයිල් එකේ අගට පැමිණීම වගේ දේවල් සලකා බැලීම කරනවා නමුත් යම් කිසි අගයක් සම්බන්ධයෙන් ගත්තොත් බිඳුව සහ false කියන අගයන් දෙක හැරුණම අනිත් හැම අගයක්ම Python සලකන්නේ true කියන value එක සත්‍යයි කියන value එක ඒ කියන්නේ line එකට අගයක් තියෙනවා කියලා කියන්නේ යාට එතනට තියෙන සත්‍ය කියන අගය ඒක නිසා යා while loop එක ඇතුළට එනවා. while loop එක ඇතුළේදී පළවෙනි line එකෙන් කියනවා line කියන variable එක strip කරන්න. right? strip කරනවා කියන එකේ තේරුම තමයි ඉස්සරහින්ම සහ පිටිපස්සෙන්ම තියෙන හිස්තැන් අස් කරලා දාන්න, කපලා දාන්න කියන එක. right? ඒකයි මම කිව්වේ දැන් මෙයාගේ මේ read කරගන්නකොට මේක රීඩ් කරගත්තේ ඔය විදිහට නම් මෙතනත් හිස්තැන් තියෙනවා මේ පැත්තටත් හිස්තැන් තියෙනවා right මේ ටිකත් හිස්තැන් එතකොට මේ line.strip කියන එකෙන් කරන්නේ අන්නේ හිස්තැන් ටික මකන්න ඉස්සරහින් සහ පිටිපස්සෙන් පමණක් තියලා string එක හරියටම ඉස්සරහින් සහ පිටිපස්සෙන් හිස්තැන් නැති string එකක් බවට පත් කරන්න. ඊළඟට කියනවා කමා එකෙන් ස්ප්ලිට් කරන්න. මේ එන result එක මේ strip කරලා එන result එක කමා එක කියන සලකුණෙන් ස්ප්ලිට් කරන්න. split method එක ඔයාට return කරන්නේ list එකක්. list එකක් return කරනකොට ඒ list එකේ item හැදෙනවා මේ split කරන්න තියෙන character එක ගාවින් string එක කපලා වෙන් කරලා right ඒ කියන්නේ split කරාම මේ කියන string එක හැදෙනවා මෙන්න මෙහෙම list එකක් බවට නිමල් කියන්නේ එක item එකක් 30 කියන්නේ තව item එකක් 60 කියන්නේ තව item එකක් ඔන්න ඔය ආකාරයේ ලිස්ට් එකක් බවට පත් වෙනවා. ඕක තමයි strip එකයි split එකෙන් සිද්ධ වෙන්නේ. right split එක නිකන් පාවිච්චි කරන්න පුළුවන් character එකක් මේ විදිහට ඇතුලේ define කරන්නේ නැතුව එහෙම වුණොත් split වෙන්නේ හිස්තැනින් by default. right ඒවත් මතක තියාගන්න. දැන් ඔයාලට තියෙනවා list එකක්. නේද? ඒ list එකේ නම තමයි data කියලා කියන්නේ. ඇයි මොකද line එක strip කරලා strip ඒ ආපු result එක split කරන්න කියන එක assign කරලා තියෙන data එකට. ඒ කියන්නේ මෙයාට තමයි අපි data කියලා කියන්නේ. ඒතර මෙතන කියනවා total එකට assign කරන්න කියලා data වල first index එකේ තියෙන කෙනාව float එකක් බවට පත් කරලා එකතු කරන්න data වල second index එකේ තියෙන කෙනාව float එකක් බවට පත් කරනවා.
මේ ලිස්ට් එකේ ඉන්ඩෙක්සස් ගත්තොත් නිමල් කියන්නේ බිඳුව ඉන්ඩෙක්ස් එක, 30 කියන්නේ පළවෙනි ඉන්ඩෙක්ස් එක, 60 කියන්නේ දෙවෙනි ඉන්ඩෙක්ස් එක. ඒතර 1යි 2යි එකතු කරන්න කියන්නේ. එක ෆ්ලෝට් එකක් කරලා එකතු කරන්න කියනවා, දෙක ෆ්ලෝට් එකක් කරලා එකතු කරන්න කියනවා. ඒතර එක දැනට තියෙන 30 කියන ස්ට්‍රින්ග් එක. මෙයා ෆ්ලෝට් එකක් කරොත් 30.0 වෙනවා. දෙක කියන කෙනා ගාව ඉන්නේ 60. එයා 60.0 බවට පත් වෙනවා. ඒ කියන්නේ ටෝටල් එක කියන එක පළවෙනි අයිටරේෂන් එකේදී 90.0 කියන අගය පාවිච්චි කරගන්නවා. right? ඊළඟට කියනවා F2 කියන එක්කෙනාට ලියන්න, write කරන්න within inverted commas curly braces පාවිච්චි කරලා තියෙනවා. මේවට අපි කියනවා placeholders ලා කියලා. ඒතර curly braces වලට මොනවාද එන්නේ කියන එක f.write එකේ dot format කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා කියන්න ඕන. එතකොට ඔය සඟල වරහන් ටිකට එන්නේ data 0, data 1, data 2 and total කියන දේවල් ටික සඟල වරහන් හතර ගාවට එන්නේ. එහෙනම් data 0 කියන්නේ කවුද? data 0 කියලා කියන්නේ data කියලා කියන්නේ මේ මම මේ රවුන්ඩ් කරලා තියෙන කෙනා. data 0 කියන්නේ නිමල්. එහෙනම් output.txt එකේ නිමල් කියලා ටයිප් වෙන්න ඕනේ. ඊළඟට කමා එකක් එන්න ඕනේ. ඒ කමා එක එන්නේ මේක නිසා. ඊට පස්සේ data 1 කියලා කියන්නේ 30. ඊළඟට data 2 60. ඊළඟට total කියලා කියන්නේ 90.0. right? ඒ වගේම මේ write කරන එකේ string එක ඇතුලේ /n එකක් තියෙනවා. /n එක කියලා කියන්නේ මෙයා print වෙලා ඉවරනයින් පස්සේ cursor එක පහළ පේලියට ගන්න. right? ඊළඟට while එක ඇතුලේ තියෙන අවසාන line එකෙන් කියනවා අලුත් තව line එකක් f1.read line එකක් ආයෙ execute කරන්න. f1.read line කියලා කියන්නේ දෙවෙනි පේලිය කියවන්න කියන එක. right? ඊට පස්සේ ආයෙ මෙයා මේ අන්තිම line එක නිසා නැවත ගිහිලා while එක check කරනවා. line එක trueද? true නම් ඔය අපි කතා කරපු දේවල් ටික නැවත සිද්ධ කරනවා. නැවත සිද්ධ වෙනවා කියලා කියන්නේ මෙතනට එනවා සමාන 80යි 45යි 125.0. ආයිසරයක් තුන්වෙනි පේලියත් කියව ගන්නවා. කියව ගත්තයින් පස්සේ මෙතනට එනවා උපාලි 100යි 80යි 180.0. right? ඒ නිසා ඔයගේ උත්තරේ හතරවෙනි එක විදිහට පාට සලකන්න පුළුවන්. පැහැදිලිද? right. හරි. ළමයි 50න් කීයද කියලා බලන්න. right? දැන් පේපර් එක සැරේ කරපු කට්ටියට 50න් කීයද කියලා බලන එක සාර්ථකයි. මොකද ඒගොල්ලෝ එක්සෑම් එක විදිහටම අදාළ කාල වේලාව ඇතුළත මේ අවස්ථාවේ කියන්නේ MCQ 50ම try කරලා තියෙන නිසා. right? ඉතින් කඩින් කඩ කරොත් පොඩ්ඩක් ඒක අවාසි. හේතුව ඔයාලට හරි assessment එකක් ගන්න බැරි වෙනවා ඔයාගෙන. right? කොහොම නමුත් 50න් කීයද කියලා බලන්න. out of syllabus ප්‍රශ්න 3ක් හෝ 4ක් තිබුණා. right? මම ලියලා ඇති out of syllabus තියෙන තැන් වල. එතන දෙකක් තියෙනවා. 3යි. හතරයි පහක් තියෙනවා නේද? right? ඒ කියන්නේ 45න් කීයද කියලා එහෙම නැත්නම් ඒ පහට ලකුණුත් අරගෙන 50න් කීයද කියලා දාන්න මටත් ලකුණු එවන්න මාත් කැමතියි දැනගන්න
කොච්චර හරි කියාද එක සැරේ කරපු කට්ටියගෙන් කියන එක. right ඊළඟට අපි අරගමු second paper එක. ඔව් ළමයි ලකුණු කොහමද? කවුරුත් කැමති නැද්ද ලකුණු දාන්න ළමයි? හරි කමක් නැහැ. ඔයගොල්ලෝ මේ වැඩේ හරියට ඔළුවට දාගන්නකො. right structured paper එකේ පළවෙනි එකට ආර්ථික පරිගණක පරම්පරා 4 භාවිත කරදී ප්‍රධාන තාක්ෂණ 4 ලියන්න කියලා. ප්‍රථම පරිගණක පරම්පරා 4. ඔතනදී පාවිච්චි කරලා තියෙන පළවෙනි පරම්පරාව රික්තක නල vacuum tubes, දෙවෙනි පරම්පරාව transistors, තුන්වෙනි පරම්පරාව අනුකලිත පරිපථ නැත්නම් integrated circuits, හතරවෙනි පරම්පරාව ඉතා විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ VLSI very large scale integration ඒ වගේම microprocessors කියන එකකට ලකුණු දීලා තිබුණා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ තාක්ෂණ ටික ලියනකොට ළමයි ඔන්න ඔය මාකින් ස්කීම් එකේ උතන තියෙන විදිහට පොඩ්ඩක් වැඩේ ගෝතුරු කරන්න. right එතකොට පළවෙනි එක electronic valves නැත්නම් vacuum tubes ලියුණාට ගැටලුවක් නැහැ. විද්‍යුත් valve electronic valve රික්තක නල, දෙවෙනි එක transistors ඒක වෙනසක් නැහැ. තුන්වෙනි එක integrated circuits අනුකලිත පරිපථ, හතරවෙනි එක ලියනකොට microprocessors ගැටලුවක් නැහැ. හැබැයි වඩා concentrate කරන්න ඔය LSI and VLSI කියන එක. large scale integration, විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ, very large scale integration, ඉතා විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ. පස්වෙනි පරම්පරාවට යනකොට ULSI, ultra large scale integration, right? සිංහල වචනේ ultra කියන එකට එන්නේ ඉතාම විශාල ප්‍රමාණය මට කියන්නේ ඔක එන්න වැඩි වෙන එක වෙන්නේ. right ඊළඟට artificial intelligence කියන එක ඒ ultra large scale integration වල එක ප්‍රතිඵලයක්. right ඒක නිසා ඔය VLSI LSI VLSI කියන එක හතරවෙනි පරම්පරාවේ, ULSI කියන එක පස්වෙනි පරම්පරාවේ කියන එක මතක තියාගන්න. right එතකොට ඔය හතර හරියට ලියලා තියෙනවා නම් ලකුණු 4ක් ඔයගලන්ට හම්බ වෙනවා. ඊළඟට ආහරණ චක්‍රය ලියන්න කියලා තියෙනවා, fetch execution cycle එක නේද? ආහරණ ක්‍රියාකරන චක්‍රය. එතකොට එතනදී ඕගලන්ට අනිවාර්යෙන් කියන්න ඕන දේවල් ටිකක් තමයි fetch, decode, execute කියන ආකාර තුන. right දැන් ඕක අපි අරගත්තොත් නිවැරදිව ලියා ගන්න විදිහ right ඔන්න ඔහොම ලියුණා නම් හරි. ඔකට සේව් මිෂ්ටි චක්‍රය කියලා කියනවා. right ඔය පියවර 4 ලියුණා නම් හරි. ඔය ඊතර ටික ඔය විදිහට පෙන්නනවා. right පාලන ඒකකයේ ප්‍රධාන මතකයෙන් උපදෙසක් ලබා ගන්නවා. ඊට පස්සේ පාලන ඒකකයේ උපදෙස විකේතනය කරනවා. ඊට පස්සේ අංක ගණිතමය හා තාර්කිකමය ඒකකය ALU එක මගින් උපදෙස ක්‍රියාත්මක කරනවා.
ප්‍රධාන මතකයට ප්‍රතිඵලය තැන්පත් කරනවා. නැවත වතාවක් පාලනයකගේ ඊළඟ උපදෙස් ලබා ගන්න ඕන. ඔය දේවල් ටික ලියුණා නම් හරි. right ඒක නිසා මතක නැත්තම් fetch execution cycle එක ඕක පොඩ්ඩක් ඇඳ ගන්න නැත්තම් නෝට් කරගන්න. ඔය ප්‍රශ්න නැවත අහලා නැහැ papers වල. ඒක නිසා අහන්න පුළුවන්. මොකක් හෝ වෙන විදිහකින් MCQ එකක හරි ඕක throw වෙන්න පුළුවන්. right ඒක නිසා ඒකට ලෑස්ති පිටින් ඉන්න. ඔව් විසුරු. උපදෙස් ලබා ගැනීම මෙහෙමයි ඉස්සර උත්තනේ ආහරණ ඒ කියන්නේ fetch execution කිව්වම කවුද උපදෙස් ලබා ගන්නේ කවුද විකේතනය කරන්නේ කියන දේවල් ටික පොඩ්ඩක් සඳහන් වෙනවා නම් හොඳයි. උපදෙස් ලබා ගැනීම විකේතනය කිරීම කියන එක ලිව්වොත් දැන් ආහරණ fetch execution cycle එක කිව්වම අනිවාර්යෙන් කතා කරන්න ඕන points තුනක් තියෙනවා. ඒ තමයි උපදෙස් ලබා ගන්න එක fetch කරනවා කියන එක. විකේතනය කරන එක ඩිකෝඩ් කරනවා කියන එක ඊළඟට ක්‍රියාත්මක කරනවා කියන එක්සිකියුට් කරනවා කියන right ඊට අමතරව ප්‍රතිඵලය මතකයේ තැන්පත් කරනවා කියන එකත් ඔකට සෙටල් වෙන්න ඕන right ඒක නිසා දැන් අර දෙක විතරක් ලියලා තිබ්බොත් භාග ලකුණු හම්බෙයිද කියලා මට ෂුවර් නැහැ right මෙතන මේකලෝ කියලා තියෙන විදිහට බලමු fetch decode execute කියන ටික හරි පිළිවෙලට තිබ්බොත් ලකුණු 2යි any two items incorrect order එක ලකුණයි ඔව් එක ලකුණක් හම්බෙයි ඔයාලට හරි මෙතන marking scheme එකේ තියෙනවා program counter එක increase කිරීම කියන එක program counter එක increase කරනවා කියන එක නැති වුණාට ගැටලුවක් නැහැ. right මොකද මම ඔය ඔයගලන්ට පෙන්නුවේ අලුත් syllabus එකේ අපිට කියවන්න දෙන ඒ modules තියෙනවා ඒකකම අපිට දාලා අපිට දැනුවත් කරපු මේ පින්තූරයක්. right ඒක නිසා එතනට ස්ටික් වුණාට ගැටලුවක් නැහැ. right හරි ඊළඟට තුන්වෙනි එකේ අහලා තියෙනවා කැල්කියුලේෂන් එක 5 ඍණ 3 කියන එක නා 5 ඍණ 3 නේද ළමයි ඔව් 5 ඍණ 3 කියන ආගණනය දෙකේ අනුපුරකෙන් කරන්නේ කොහොමද ආනීතිය මොකද්ද කරන්නේ කියලා පැහැදිලිව කියන්න කියලා තියෙනවා එතකොට output එක නැත්නම් ඔයගලගේ calculation එක කොහොම වෙන්න ඕනේ 5 කියන කෙනා බිටු 8කින් නිරූපණය කරන්න ඕනේ ඍණ 3 කියන කෙනාත් බිටු 8කින් දෙකෙහි අනුපූර්ණයට එන්නේ කොහොමද කියලා පෙන්වන්න ඕනේ ඒ දෙක පෙන්නලා තියෙනවා නම් ලකුණු දෙකක් දීලා තියෙනවා ඊට පස්සේ මේ දෙන්නව එකතු කරනවා කියන එක පෙන්වන්න ඕනේ එකක් යට එකක් ලියලා එකතු කිරීමේ සලකුණක් පාවිච්චි කරලා ඒක අනිවාර්යයි ඒ ඔක්කොම තියෙනවා නම් එක ලකුණක් තියෙනවා ඊට පස්සේ ආනීතිය කියන කෙනාව ලියලා තියෙන්න ඕනේ ආනීතිය නොසලකා හරිනු ලැබේ වඩා හොඳයි ඒක ලියනවා නම් වම්පස කෙලවරේ නැත්නම් වැඩිම වෙසෙසි පිටුවෙන් නිපද වෙන ආනීතිය නොසලකා හැරේ කියන්නේ right දැන් විභාගයේදී ළමයි උත්තර ලියනකොට පොඩි තැන් වලට නැත්නම් භාග උත්තර වලට එකක් භාග උත්තර දෙන්න එපා ඒ වගේ තැන් වලට ඉඩ තියන්නත් එපා මොකද A level කියලා කියන්නේ හරියටම තිතටම උත්තරේ බලන තැන කොහේ හරි එකක් අඩු නම් ඒගොල්ලෝ බලන්නේ ලකුණු කපන්න නැත්නම් ලකුණු නැති කරන්න right නෑ
පොතේ සිංහල මාකින් එකක් නැහැ. මාකින්ස් සිංහල මාකින් එකක් දෙන්න පටන් ගත්තේ මේ පහුගිය අවුරුද්දට කලින් අවුරුද්දේ ඉඳලා. එතකන් තිබුණේ ඉංග්‍රීසි මාකින්ම තමයි. right? ඒක නිසා නේද ඔය සමහර පාස්කේල පොත්වල නම් මේක පරිවර්තනය කරලා දාලා තියෙනවා. ප්‍රශ්න තියෙන්නේ ඒවයේ වැරදි තියෙනවා පරිවර්තනය කරලා දාලා තියෙන නිසා. මම ඒකයි මෙතන ඉඳන් මේ සිංහලෙන් කතා කරගෙන යන්නේ ලියන්න ඕන දේවල් කොහොමද කියන එක. right? 2018 අවුරුදු තමයි සිංහල ඉංග්‍රීසි දෙපැත්තකට එන මාකින් එකක් තිබුණේ. right? හරි. ඊළඟට ලකුණු දාගන්න. What can we do? There's fire in our house. You go and rescue that. You can rescue it. එතකොට calculation එකේ ළමයි ලකුණු දෙකක් තියෙනවා. හරි, thank you sir. ලකුණු දෙකක් තියෙනවා conversion එක පෙන්නනවාට, එක ලකුණක් තියෙනවා calculation එක කරනවාට, එක ලකුණක් තියෙනවා හේතුව ලියනවාට. carry bit එක නොසලකා හරිනවා කියන්නේ. හරි, එතනින් පළවෙනි ගාන ඉවර වෙනවා. එතට 10න් කීයද කියලා දාගන්න. right, දැන් ඔය මාකින් ස්කීම් දකින්නකොට ඒගොල්ලෝ මොනවාද ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්නේ කියන එක ගැන සැලකිලිමත් වෙන්න ළමයි. right? ඒකයි මාකින් ස්කීම් එකක් දකින්න එකේ තියෙන වැදගත්කම වෙන්නේ. right? ඒක ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් මොන විදිහටද අපි මේකට උත්තරේ ලියන්න ඕනේ කියලා. සමහර වෙලාවට ඔයාට සම්පූර්ණ දැනුම තිබ්බත් ඔයා උත්තරේ ලියලා තියෙන්නේ ලකුණු අඩුවෙන් අරගන්න විදිහට වෙන්න පුළුවන්. ඒක නිසා ඒක ලර්න් කරන්න හරියට. right, දෙවෙනි ප්‍රශ්නේ ඔයගලන්ට ටේබල් එකක් දීලා FAT32 NTFS කියන ෆයිල් සිස්ටම් දෙකේ තියෙන ෆැසිලිටිස් මොනවාද කියලා කතා කරන්න කියලා තියෙනවා. එතකොට FAT එකයි NTFS එකයි වෙනස පොඩ්ඩක් මතක් කරලා මම යන්නම්. right, right, FAT file system එක තමයි Microsoft ආයතනයෙන් MS DOS කියන operating system එකත් එක්ක හඳුන්වලා දීපු file system එක. එතනදී එයා table එකක් පාවිච්චි කරා file allocation table කියලා. ඒක තමයි FAT කියලා කියන්නේ. එතනදී සිද්ධ වෙන්නේ hard disk එකේ නැත්නම් storage එකේ data store කරලා තියෙන්නේ මොන තැන් වලද කියන එක ගැන reference එකක් එයා මේ table එක ඇතුලේ තියා ගන්නවා. right, එතකොට ඒ table එකේ නිතරම ඒ table එකේ backup එකක් එයා තියා ගන්නවා. file allocation table එකට මොන හරි original table එකට හානියක් වුණොත් backup එකෙන් පාවිච්චි කරන්න බලාගෙන. මේක බොහොම ප්‍රාථමික මට්ටමේ file system එකක්. ඒක නිසා ගොඩාක් අවහිරතා ගැටලු තිබ්බා. right, එකක් තමයි ගොඩාක් ප්‍රමාණයෙන් ලොකු hard disk එයාට read කරන්න අපහසු වෙනවා. ඒ වගේම ෆයිල් එකකට දෙන්න පුළුවන් characters ප්‍රමාණයක් තිබ්බා. limited characters ප්‍රමාණයක් විතරයි දෙන්න පුළුවන්කම තිබුණා. file security වගේ දේවල් දීමේ හැකියාවක් තිබුණේ නැහැ FAT file system එකට. මේ FAT file system එකම තමයි NTFS කියන විදිහට දියුණු වෙන්නේ. ඒ දියුණු වීමත් සමග ඔන්න ඔය කියන facilities ටික NTFS file system එකට හම්බ වෙනවා. right, encryption කරන්න හැකියාව හම්බ වෙනවා. right, ගුප්ත කේතනය කියලා අපි කියනවා. access permission, ප්‍රවේශ වීමේ වරප්‍රසාද. right, එක්කෙනෙකුට access කරන්න පුළුවන් වෙනත් අනිත් එක්කෙනෙකුට access කරන්න බැරි වෙනත් ෆයිල් එකක් හදන්න පුළුවන් NTFS file system එකක් එක්ක. Unicode වලට support කරන එක. ඊළඟට large hard disks කියන ප්‍රමාණයෙන් විශාල hard disk වලට support කරන එක. සහ file recovery වගේ facilities NTFS කියන file system එක හරහා ඔයගලන්ට හම්බ වෙනවා. right, එතකොට ඔතනදී අහලා තියෙන්නේ maximum file size එක FAT32 වල limited.
අපිට ඕමනා තරම් ෆයිල් එක ලොක් කරන්න බෑ. යම් සීමාවක් තිබ්බා NTFS වල unlimited. max file name එක max file name length එක FAT32 වල limited, NTFS වල unlimited, right? security පැත්තෙන් අරගත්තම NTFS වලට security තිබුණ නැහැ. sorry, FAT වලට security තිබුණ නැහැ, NTFS වලට security තියෙනවා. Unicode වලට support කරන එක FAT වල තිබුණ නැහැ, NTFS වල තියෙනවා. right? ඒකට ඔය ඔක්කොම හරිනම් ලකුණු 3ක් දෙන්න කියලා තියෙනවා. පහළ කියලා තියෙනවා කොහොමද ලකුණු දෙන්නේ කියලා. 4 සිට 7 දක්වා හරි කට්ටියට ලකුණු 2යි. 4ට වඩා අඩු හරි තැන තියෙනවා නම් 1 ලකුණක්. right? ඊළඟට B part එකේ තියෙනවා memory calculation සම්බන්ධයෙන් තියෙන ගාණක්. right? ඔතනදී ඔයගොල්ලෝ ගාන හරියට තේරුම් ගන්න ඕනේ කොහොමද මේ වැඩේ හරියට කොට දාගන්නේ කියන එක දැනගන්න. ගානේ ඔයගලගෙන් අහලා තියෙන ගානේ කියලා තියෙන පරිගණකයේ බිටු 18ක් අතත්්‍ය රූපී මතක යොමු අවකාශයක් තියෙනවා කියලා virtual memory address space එකක්. බිටු 6ක පිටු යොමුවක් තියෙනවා කියලා page address එකක් තියෙනවා කියලා. right? එතකොට ඔය කියන්නේ බොහොම සරලව memory එකේ විදිහ ගැන. right? ඕක ගැන අපි ගණන් හැදුවා නේ ළමයි. එතකොට මෙතන මේ virtual address එක නැත්නම් logical address එක ඔයගලන්ට ටක් ගාලා ඇඳ ගන්න පුළුවන් මේ කියන දේවල් ටිකත් එක්ක. right? virtual address එක bit 18ක් ලොකුයි කියලා කියනවා. එතකොට මෙයාගේ සම්පූර්ණ දෙක bit 18යි. ඊට පස්සේ කියලා තියෙනවා බිටු 6ක් පිටු යොමුව page එකට bits 6ක් පාවිච්චි කරනවා කියලා. එතකොට page එකේ 6 bits තියෙනවා. එහෙනම් offset එකේ පැහැදිලිවම bits 12යි. මොකද page එකයි offset එකයි එකතු වෙලා තමයි ඔයගලන්ගේ address එකක් හැදෙන්නේ. right? logical address එක නැත්නම් virtual address එක හැදෙන්නේ. ඉහත යොමු කිරීමේ ක්‍රමය මගින් නිර්වචනය කරන ලද මුළු පිටු සංඛ්‍යාව ගණනය කරන්න කියලා තියෙනවා. right? ඒතර පිටු සංඛ්‍යාව හොයාගන්න පුළුවන් දෙකේ බලයක් අපි ඔය page bits ගන්න අරගත්තම. right? පිටු සංඛ්‍යාව සමානයි දෙකේ බලයක් පිටු යොමුවේ පිටු. right? ඒ කියන්නේ දෙකේ 6යි. right? ඒ කියන්නේ 64. right? marking scheme එක දිහා බැලුවොත් ඔයගලන්ට පෙනෙයි 64 අරගෙන තියෙන්නේ. ඒ calculation එකට ලකුණු දෙකක් දීලා තියෙනවා. right? මෙතනදී පොඩ්ඩක් බලන්න ළමයි දෙකේ 6 විතරක් ලියලා තිබ්බොත් එක ලකුණයි දීලා තියෙන්නේ. ඒකයි මම ඔයගලන්ට කිව්වේ දෙකේ 13 විතර වෙනකම් මේ දෙකේ බලයන් මතක තියාගන්න. එහෙම අහන වෙලාවක ඒක දෙකේ බලයක් විදිහට නැතුව අංකයක් විදිහට දෙන්න. දෙකේ 13ට වඩා ලොකු ඒවා එනවා නම් දෙකේ බලයක් විදිහට තිබ්බට කමක් නැහැ. right? ඊළඟට සරල ප්‍රශ්නයක් අහලා තියෙනවා. අතත්්‍ය රූපී මතක යොමුවක් ඔයගලන්ට දීලා තියෙනවා. ඒ කියන්නේ මේ address එකක් මේ දීලා තියෙන්නේ. ඒකේ address එකයි address එකේ තියෙන page එකයි offset එකයි. right? පෙන්වන්න කියලා තියෙනවා. ඉතින් මේක හරි ලේසි. අපි දන්නවා බිටු 18ක් තියෙන එකක් තමයි memory එක වෙන්නේ. ඒතර මේ බිටු 18ක එක්කෙනෙක් මේ දීලා තියෙන්නේ. මේකෙන් එතකොට පළවෙනි 6 දෙනා තමයි page එක වෙන්නේ. page එක කියලා වාට ලියලා පෙන්වන්න පුළුවන්. ඔන්න ඔය තුන් දෙනාව. right? offset එක වෙන්නේ ඉතිරි ටික. කියන්නේ 0.6යි 1.4යි 0.2. right? ඔච්චරයි කරන්න තියෙන්නේ. මේකට අදාළව
ලකුණු දීලා තියෙනවා. page එක displacement එකයි හරියට පෙන්වනකොට එක ලකුණක් දීලා තියෙනවා. පැහැදිලිද ළමයි ගාන හැදිච්ච විදිහ? දැන් මේ ගණන් හැම පේපර් එකකම වගේ ඔයගලන්ට දකින්න පුළුවන්. ඒක නිසා අමතක කරගන්න එපා කොහොමද memory calculations කරගෙන යන්නේ කියලා. right? හරි ඊළඟට ඊළඟ ප්‍රශ්නෙන් අහලා තියෙනවා ක්‍රියායන නිර්මාණයේ සිට අවසන් වීම දක්වා මෙහෙයුම් පද්ධති ක්‍රියායන තත්ත්ව රූප සටහන අඳින්න. ඒතර දැන් මේකේ මේ අවුරුද්දේ මාකින් ස්කීම් එකේ බොහොම සරල රූප සටහනකට ලකුණු දීලා තිබුණා. right? ඒතර create වෙනවා, ready state එකට එනවා, නැත්නම් waiting state එකට එනවා, run වෙනවා, terminate වෙනවා, IO wait එකක් આવොත් block වෙනවා. ඊට පස්සේ ready එකට එනවා කියලා. හැබැයි දැන් ඕගොල්ලන්ගේ අඳිනකොට මේක විස්තරාත්මකව අඳින්න ළමයි. විස්තරාත්මකව නොවන විදිහට අඳින්න එපා. right? ඕගොල්ලන්ගෙන් ඇහුවොත්. මොකද දැන් මේ 2011 ප්‍රශ්නේ නෙවෙයි ඕගොල්ලන්ගේ 2021 දී අහන්නේ. right? ඒතර මේ මෙතනට admit කියන හේතුව ඕනේ. මේක ready නැත්නම් waiting කියලා ගන්නත් පුළුවන්. right? මේක dispatch එමත් නැත්නම් යැවීම. right? annotation නැතුව මේ වෙත් ගන්න ළමයි. right? මම මෙතනින් පෙන්නන්නම්. ඔව් මේ තියෙන්නේ සත්ත්ව රූප සටහන අඳින්න කිව්වොත් ඔන්න ඕක අඳින්න හුරු වෙන ළමයි. right? ඕක හරි පැහැදිලි. ඇඳලා පෙන්වන්න පුළුවන්. right? තව ක්‍රම තියෙනවා මේක අඳින. මේ ක්‍රමෙත් කිසිම අඩුපාඩුවක් නැහැ. මොකද විභාගෙට දීලාම තියෙන තැනකින් තමයි මම මෙයාව අරගෙන තියෙන්නේ. right? ඒතර මේක by heart කිරීම මේක practice වීම ඕගොල්ලෝ සතු කාර්යයක්. right? අපි මේක ගැන කතා බහ කරා. එතකොට සත්ත්ව ගැන ඇහුවොත් මෙතනින් තමයි උත්තර දෙන්න තියෙන්නේ. right? ඊළඟට ඒක හරියට ඇඳලා තියෙනවා නම් ලකුණු 4ක් ගන්න කියලා කියනවා. ඒ කවුරු හරි කෙනෙක් මේ විදිහට හරි ඇඳලා තියෙනවා නම් ලකුණු 4 ගන්න. හැබැයි මතක තියාගන්න ඕගලන්ගේ විභාගෙදී මේක මෙහෙම ඇඳලා බේරෙන්න වෙන්නේ නැහැ කියන එක. right? හරි. ටක් ගාලා තුන්වෙනි ප්‍රශ්නේ කතා කරමු. ER diagram වලට අදාළව තියෙන. right? තුන්වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා පාසලක සිසුවෝ වොලිබෝල්, ජවන හා පිටිය, මල්ල ක්‍රීඩා, මේසපන්දු ආදී විවිධ ක්‍රීඩා සඳහා සහභාගී වෙති. ක්‍රීඩා සඳහා සහභාගී වන සිසුයන්ගේ ඇතුළත් වීමේ අංකයේ ශිෂ්‍ය නාමය, නිවසේ ලිපිනය, පන්තිය, සහභාගී වන ක්‍රීඩා ඇතුළත් නාම ලේඛනයක් පවත්වාගෙන යාමට විදුහල්පතිවරයාට අවශ්‍යව ඇත. එක් සිසුවෙකු එක් ක්‍රීඩාවකට වඩා සහභාගී විය හැකිය. එක් නිශ්චිත ක්‍රීඩාවක් සඳහා එක් සිසුවෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් සිටිය හැක. ඉසුරුව සටහන අඳිනවා නම් එච්චරයි. විස්තර කරන්න ඕනේ නැහැ. right? ER diagram එක ඔයා කියන්නේ සත්ත්ව එකද? ඔව් ඔව් සටහනක් අවශ්‍ය නැහැ. සත්ත්ව රූප සටහන ඇඳගත්තා නම් ඇති. ඇඳලා ඒකේ අර ඊතල උඩ තියෙන දේවල් ටික නම් කරන්න ඕනේ. right? හරි. එතන මෙතන ER diagram එක අඳින්න පුළුවන් බොහොම ලේසියෙන්. right? එතෙන්දි කතා කරලා තියෙන්නේ entities දෙකක් ගැන. එකක් තමයි පාසලේ සිසුහු කියන එක. අනිත් එක ක්‍රීඩා. right? ඔය කියන entities දෙක තමයි ඔයගලන්ට එන්නේ. එතකොට මේ පැත්තේ සිසුවා, මේ පැත්තේ ක්‍රීඩාව. right? නැත්නම් ස්පෝර්ට්. එතකොට මෙයාට හම්බෙනවා
ඇතුළත් වීමේ අංකය ශිෂ්‍ය නාමය right ඔගොල්ලෝ අනිවාර්යෙන් oval shape වල අඳින ළමයි oval shape එක නැති කරගන්න එපා right නිවසේ ලිපිනය සහ පන්තිය ඊළඟට මෙයාව සම්බන්ධ වෙනවා සිසුවා සහභාගී වේ කියන රිලේෂන්ෂිප් එකෙන් ක්‍රීඩාවට right ක්‍රීඩාවේ කියලා නැහැ මොනවාද එන ඇට්‍රිබියුට්ස් කියන එක. හැබැයි මේ උඩ අපිට පොඩි හින්ට් එකක් දීලා තියෙනවා වොලිබෝල්, ජවනහා පිටිය, මලල ක්‍රීඩා, මේසපන්දු ආදී විවිධ ක්‍රීඩා තියෙනවා කියලා. ඒ කියන්නේ බොහොම පැහැදිලිව මෙතනට අපි කියන්න ඕනේ වර්ගය නැත්නම් ටයිප් එක මොකක්ද කියන එක. right ඒ වගේම හොඳට මතක තියාගන්න ER diagram එකේ අපිට key attribute එකක් දීලා නැත්නම් අපි මේ ඇතුළත වීමේ අංකය අන්ඩර්ලයින් කරන්න ඕනේ. මෙයාව ප්‍රොපෝස් කරන්න. right ක්‍රීඩා අංකය හරි. right ඒ වගේම තමයි මෙතන පහළ කියලා තියෙනවා විශේෂ දෙයක්. එක් සිසුවෙකු එක් ශික්ෂකයාට කලින් නියම කරන ලද පැය ගණනක් ක්‍රීඩාව සඳහා වෙන් කළ හැක. සහභාගී විය හැක. තරන්නේ පැය ගණන කියන එක එන්න ඕනේ මෙතනට. මොකද පැය ගණන කියන එක එක් ශිෂ්‍යයා වෙනුවෙන් ක්‍රීඩාවකට වෙන් කරලා තියෙන කාලය. ඒක ක්‍රීඩාව මත සහ ශිෂ්‍යයා මත කියන දෙකම මත ඩිපෙන්ඩ් වෙනවා. දැන් සමන් කියන ශිෂ්‍යයා වොලිබෝල් කරනවා නම් වොලිබෝල් සමන්ට වොලිබෝල් වෙනුවෙන් පැයක් දීලා තියෙනවා. සමන්ට මේසපන්දු වෙනුවෙන් පැය දෙකක් දීලා තියෙනවා. ඒතර කවදාවත් සමන්ගේ පැත්තට විතර පැය ගන්න දාලා පැය 3යි කියලා කියන්න බෑ. පැය 3 මොනාටද කියන එක අපි විසඳ ගන්න ඕනේ. ක්‍රීඩාව පැත්තට දාලා ක්‍රීඩාවට පැය 3යි කියලා කියන්න බෑ. ඒ පැය 3 කා සඳහාද කියලා විසඳ ගන්න ඕනේ. right ඒක නිසා මේක මේ ආකාරයෙන් ඇඳිලා තියෙනවා නම් අදාළ ලකුණු ටික ඔයගලන්ට අරගන්න පුළුවන්. right ඒ ලකුණු දෙනකොට මෙතන සම්පූර්ණ ඩයග්‍රෑම් එක ඇඳලා පෙන්නලා නැහැ ළමයි. ටීචර්ස්ලාට ගයිඩ් එකක් විතරයි දීලා තියෙන්නේ. කියලා තියෙනවා ඇට්‍රිබියුට්ස් හරියට දාලා කම්ප්ලීට් ඩයග්‍රෑම් එකට ලකුණු දෙකක් දෙන්න කියලා. right එතන ලකුණු දෙකයි ඕක නිවැරදිව ඇඳලා තියෙනවා නම් මෙන්න මේ විදිහට. right හරි තමයි මට අදට මෙතනින් නතර කරන්න වෙනවා ක්ලාස් එක. මම මෙඩිකල් අපොයින්ට්මන්ට් එකකට යන්න ඕනේ හරියටම වෙලාවට යන්න තියෙන එක. ඒ නිසා ඊළඟ දවසේ බදාදා මෙතන ඉඳලා පහළට කතා කරගෙන යමු ER diagram එකේ ඉතිරි ටිකත් එක්ක. right අනිත් අයත් පණිවිඩය දෙන්න ලෑස්ති පිට එන්න කියලා. right 2011 දේවල් ටික බදාදට අපි ඉවර කරගමු. හරි ඊට පස්සේ 2012ට shift වෙනවා. right හරි එහෙනම් ගිහිල්ලා එන්න. අදට මම සෙෂන් එක මෙතනින් නතර කරනවා. right thank you very much. ආයි බදාදා හම්බෙමු. right okay හරි ළමයි